ආයුබෝවන් කියලා පිළිගන්නවා පුතේ සියලු දෙනාම. මම අද කතා කරන්න යන්නේ අනුමාන කෙටි ප්‍රශ්න 10ක් පිළිබඳව. ඒ කියන්නේ පුතේ ඔයගලන්ට ප්‍රශ්නයක් තියෙනවා. විභාගෙදී කිසියම් කාලයක් දුන්නොත් මේ කාලය ඇතුළත කෙටි ප්‍රශ්න ටික හදාගන්න බෑ. ඒ කියන්නේ පුතේ ඔයගලන්ට හුඟක් වෙලාවක් යන මේ කෙටි ප්‍රශ්න හදන්න. මම අද කතා කරන්න කොහොමද කෙටි ක්‍රම වලින් ඉතා කුඩා කාලයක් ඇතුළත මේ කෙටි ප්‍රශ්න විසඳන්නේ කියලා. හරි. ඊට කලින් පුතාලා දුර තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් පල්ලෙහා තියෙන icon එක click කරලා subscribe කරන්න. අපි දැන් කතා කරමු මේ කෙටි ප්‍රශ්න 10 පිළිබඳව. මම එතකොට පුතේ මේ ඉස්සරහට මේ වගේම කෙටි ප්‍රශ්න 10 videos දානවා ඔයගොල්ලන්ට. ඒවා නරඹන්න. එතකොට පහසුවෙන්ම ඔයගොල්ලන්ට පුළුවන් වෙනවා මේ කෙටි ප්‍රශ්න 25. කියන්නේ විභාගයට පළවෙනි පත් වෙන කෙටි ප්‍රශ්න 25 ලේසියෙන් හදාගන්න. හරි. බලමු. ඔයගොල්ලන්ට පල්ලෙහා දාලා තියෙනවා පුතේ description box එකේ link එකක්. ඒකෙන් පුළුවන් ඕන නම් මේ tape එක download කරගන්න. නැත්නම් මම පල්ලෙහා දාලා තියෙනවා ගන්න. බලන්න මේකේ දීලා තියෙනවා මේ විදිහට. මේ මිශ්‍ර භාග තියෙන්නේ. මේ මිශ්‍ර භාග ඉස්සෙල්ලා මම කරන්න ඕන පුතේ මේ භාග ගණනක් සුදු ගන්න තියෙන්නේ. මේ මිශ්‍ර භාග ටික මම මොකද කරන්න ඕන ඉස්සෙල්ලාම? මිශ්‍ර භාග ටික විෂම භාග බවට පත් කරගන්න. කොහොමද විෂම භාග කරන්නේ? 3 හරය. 3 වරක් 4 12 1යි 13. 4 වරක් 1 4යි 3යි 7යි. 10 වරක් 3 30යි 1යි 31යි. හරි. දැන් මම කරන්න යන්නේ මේ උඩ තියෙන භාග දෙක මතක තියාගන්න පුතේ භාග දෙකක් එකතු කරන්න හරි අඩු කරන්න තියෙනවා නම් අපි ඉස්සෙල්ලම කරන්න ඕන ඒ භාග දෙකට පොදු හරයක් ගන්න එක. ඒ කියන්නේ පුතේ කුඩා පොදු ගුණාකාරයෙන් පොදු හරයක් ගන්න එක. අපි දන්නවා මේ භාග දෙකට පොදු හරය කීයද 12. 12ට 3 ඒවා 4යි 4 වරක් 13. 12ට 4 ඒවා 3යි 3 වරක් 7 21. බෙදීම 10න් 31 කියලා. අපි දන්නවා 52න් 20ක් අඩු කරාම කීයද? 31යි 12යි. මේ පල්ලෙහා තියෙන ලොකු බෙදීම ඉර අපිට ලියන්න පුළුවන් මෙහෙම බෙදීම කියලා. 10න් 31 කියලා. එතකොට ලේසියෙන් නැත්තම් මෙහෙම තිබ්බොත් එහෙම ලොකු සංඛ්‍යාවක්. මේක තියාගෙන අපිට ගන්න හදන්න අමාරුයි. ඒක නිසා මම මෙහෙම ලියලා බෙදීම. අපි දන්නවා පුතේ බෙදීම ගණිත කර්මයේ තිබ්බොත් එහෙම අපිට බෙදීම තියාන ගාන හදන්න බෑ. බෙදීම වැඩි කිරීම කරගන්න බෑ. වැඩි කිරීම වෙද්දී දකුණු පැත්තේ තියෙන සංඛ්‍යාව උඩ යට මාරු වෙනවා. ඒ කියන්නේ දකුණු පැත්තේ තියෙන සංඛ්‍යාව පරස්පරය ගන්න වෙනවා අපිට. ඒ කියන්නේ 10 උඩට ගිහිල්ලා 31 යට වෙනවා. ඔය විදිහට. උතර අපිට උත්තරයක් ගන්න පුළුවන් වෙනවා. මේක දෙකෙන් බෙදන්න 5යි 6යි කියලා 6න් 5යි කියලා උත්තරයක් ගන්න පුළුවන් වෙනවා අපිට. හරි පුතේ බලන්න ඊළඟ ගාන දෙවෙනි ගාන. මේකේ කියනවා රුපියල් 33කට විකුණුව අල කිලෝ එකක් 35 බැගින් විකුණුවහොත් 1155කට ලැබෙන අල කිලෝ ගණන කිලෝ කීයකින් අඩු වේද? ඒ කියන්නේ පුතේ 1155ක් කියලා කියනවා 1155ට මෙයා විකුණලා තියෙනවා. හරිද? මෙයා විකුණලා තියෙනවා රුපියල් 33ට. රුපියල් 33ට විකුණලා තියෙනවා කලින් දැන් විකුණන්නේ 35ට කිලෝ එක. මේක කියනවා 1155කට ලැබෙන අල කිලෝ ගන්න කීයකින් අඩු වෙද කියලා. ඒ කියන්නේ කලින් 1155ට හම්බෙලා තියෙන අල කිලෝ ගන්න 33න් බෙදුවොත් එහෙම 35ට. හරිද? දැන් අල කිලෝ එකක් කීයද? දැන් අල කිලෝ එකක් 35යි. දැන් අල කිලෝ එකක් 35යි කියලා කියන්නේ දැන් 1150ට අල කිලෝ හම්බෙන්නේ කීයද? දැන් අල කිලෝ හම්බෙන්නේ 33යි. එයි මතක තියාගන්න පුතේ 33 වැඩි කිරීම 35 තමයි 1155 කියලා කියන්නේ. ಗುಣ කරලා බලන්න. එතකොට 1155ට 33 ගාන යන කිලෝ එකක් ගත්තොත් එහෙම අල කිලෝ ගාන කීයද? 35යි. දැන් හම්බෙන අල කිලෝ ගාන 35 ගාන ගත්තොත් එහෙම 33යි. එහෙනම් අල කිලෝ කීයක් අඩු වෙනවද? අල කිලෝ 2කින් අඩු වෙනවා. අල කිලෝ 2ක් අඩු වෙනවා. මේකෙන් අහන්නේ අල කිලෝ කීයකින් අඩු වෙලාද කියලා. අල කිලෝ 2කින් අඩු වෙනවා. ඊට පස්සේ කියනවා පැන්සල් දුසිමක් රුපියල් x බැගින් පැන්සල් 8ක්ද මකන කෑල්ලක් සත y බැගින් මකන කෑලි 10කට යන වියදම හොයන්න කියලා කියනවා. බලමු කොහොමද හදන්නේ කියලා. අපි දන්නවා පැන්සල් දුසිමක් කියන්නේ කීයද? පැන්සල් දුසිමක් කියලා කියන්නේ පුතේ පැන්සල් 12.
දුසිමක් කියලා කියන්නේ 12ක් කියන්නේ. පැන්සල් 12ක් රුපියල් x රු. ඊට පස්සේ කියනවා දැන් පැන්සල් 12ක් රුපියල් x නම් අපි ගන්න පැන්සල් 8යි. හරිද? ඒ කියන්නේ පුතේ හිතන්න පැන්සල් 12ක් රුපියල් 120ක් නම් පැන්සල් 8ක් කීයද? පැන්සල් 12ක් රුපියල් 120ක් නම් පැන්සල් 8ක් කියලා කියන්නේ පැන්සලකට යන ගාන හෙව්වා පැන්සල් 8ෙන් ගුණ කරා. ඕකනේ කරන්නේ අපි. දැන් පැන්සල් 8ක් නේ ඕන. පැන්සල් 8ක් ඕන නම් හරිද? පැන්සල් 8ක් ඕන නම් මොකද කරන්නේ? x කියන සංඛ්‍යාව 12න් බෙදනවා. එතකොට එනවා අපිට එක පැන්සලකට ගන්න. අපිට ඕන නම් පැන්සල් කීයකටද? 8කට 8ෙන් ගුණ කරා නම් හරි. එහෙනම් අපිට එනවා පුතේ සුළු කරන්න 4 වරක් 2යි 4 වරක් 3යි. 2යි x බෙදීම 3යි කියලා එනවා. පැන්සල් 8කට යන ගාන. ඊට පස්සේ මේක කියනවා මකණ කෑල්ලක් 7 y බැගින් මකණ කෑලි 10කට යන වියදම. මකණ කෑල්ලක් 7 y රු. මකණ කෑල්ලක් කීයද? 7y. 7y කියලා කියන්නේ රුපියල් කීයද පුතේ? රුපියල් ඕන නම් 100ෙන් බෙදන්න. 750 රුපියල් ඕන නම් 750 100ෙන් බෙදන්න. 750ක් රුපියල් ඕන නම් 750 100ෙන් බෙදන්න. හරිද? මොකද 700ක් කියලා කියන්නේ රුපියල් එකක්. හරිද? මතක තියාගන්න ඒවා. 700ක් කියලා කියන රුපියල් එකක්. එතකොට මේක කියනවා මකණ කෑලි 10කට යන වියදම. මේ මකණ කෑල්ලක් රුපියල් වලින් මකණ කෑලි 10කට යන වියදම කීයද? මකණ 10ක්. කීයද? මේ මකණ කෑල්ලකට යන වියදම රුපියල් වලින්. ඒක 10න් වැඩි කරා නම් හරි. එහෙනම් අපිට එනවා සුළු කරන්න y බෙදීම 10යි කියලා එනවා. එහෙනම් මුළු වියදම අපිට ලියන්න පුළුවන් පුතේ. 2x බෙදීම 3 ධන y බෙදීම 10යි කියලා. මේක තමයි රුපියල් වලින් ලිව්වොත් එහෙම යන මුළු වියදම. හරි පුතේ බලන්න ඊළඟ ගාන ඔයගලන්ට පල්ලෙහා දාලා තියෙනවා මේක කියනවා. a ට හා b ට a ට b ට 5ට 3 අනුපාතේ මුදලක් බෙදා දෙන ලදී a ට ලැබුණු මුදලෙන් රුපියල් 60ක් b ඉල්ල ගන්නවලු. ඒ කියන්නේ පුතේ a ගෙන් රුපියල් 60ක් b ඉල්ල ගන්නවා. හරිද? a ගෙන් රුපියල් 60ක් b ඉල්ල ගන්නවා. a ගෙන් රුපියල් 60ක් b ඉල්ල ගත්තට පස්සේ a හා b අතර අනුපාතය මුදල් අතර අනුපාතය 1:3ක් වෙනවා. දැන් මේ ගාන කොහොමද හදන්නේ? බලන්න. අනුපාතයක් දුන්නොත් එහෙම අනුපාත තියාගෙන ගාන හදන්න බෑ. මේ අනුපාත තියෙන ඒවා භාගයක් විදිහට ලියාගන්න. 5යි 3යි 8යි මෙයාට කොටස් 5යි මෙයාට කොටස් 3යි. ඒ කියන්නේ මුළු කොටස් ගාන 8යි මෙයාට තියෙන කොටස් ගාන 5යි. භාගයක් විදිහට ලියන්න එහෙම. මෙයාගේ භාගය ලියුවොත් එහෙම 5යි 3යි 8යි කොටස් ගාන 8යි 8න් 3යි. මෙයාගේ තියෙන ප්‍රමාණය එහෙම ලියාගන්න. 3යි 1යි 4යි මුළු කොටස් ගාන එයාට තියෙන ප්‍රමාණය 1යි. මෙතන තියෙන 3යි 1යි 4යි 4න් 3යි. හරිද? දැන් කලින් තිබ්බ කොච්චරක්ද? 8න් 3ක් මෙයාට තිබ්බා. මෙයාට රුපියල් 60ක් ආවට පස්සේ දැන් තියෙන ප්‍රමාණය කොච්චරක් වුණාද? 4න් 3ක් වුණා. ඒ කියන්නේ පුතේ මතක තියාගන්න රුපියල් 60ක් ආවට පස්සේ මෙයාට තියෙන ගාන තමයි 4න් 3 කියලා කියන්නේ. භාගයක් විතර කිව්වොත්. ඒ කියන්නේ පුතේ දැන් තියෙන ප්‍රමාණය කලින් තිබ්බ ප්‍රමාණය අඩු කරා නම් රුපියල් 60ක් වෙනවා. ඒ කියන්නේ 4න් 3න් 8න් 3ක් අඩු කරා නම් ඒ ගාන කාටද සමාන වෙන්නේ? රුපියල් 60ට සමාන වෙනවා. ඇයි? රුපියල් 60ක් ආවට පස්සේ මෙයාට 4න් 3ක් උනේ. එහෙනම් පොදු කරේ ගන්න 8යි. 8ට 4 ඒවා 2යි 2 වරක් 3 6යි. 8ට 8 ඒවා 1යි 1 වරක් 3 3යි. එතනින් එනවා 8න් 3යි කියන්නේ. ඔය 8න් 3 තමා කීයද රුපියල් 60යි කියලා කියන්නේ? අපිට ඕන මුළු මුදල. මේකෙන් අහන්නේ මුළු මුදල. 8න් 3 නම් අපෙන් 8න් 8න් අහන්නේ. 8න් 8. 8න් 1 කීයද? 8න් කොටස් 3ක් කියලා කියන්නේ රුපියල් 60යි. ඒ කියන්නේ කොටස් 3ක් කියලා කියන්නේ රුපියල් 60යි නම් කොටස් 1ක් කියලා කියන්නේ රුපියල් 20යි. ඇයි ඒ? 60 බෙදන්න 3යි. රුපියල් 20යි. මේ 60 කියන එක නා බෙදන්න 3යි. එහෙනම් 8න් 8 නේ ඕනේ. 8න් 8 ඕන නම් මොකද කරන්නේ? රුපියල් 20 වැඩි කරන්න 8න්. එහෙනම් එනවා රුපියල් 160යි කියන්නේ. හරි පුතේ බලන්න ඊළඟ ගාන දාලා තියෙනවා මේක කියනවා පස්වෙනි ගාන. මේ කියනවා ඉඩමක වාර්ෂික වටිනාකම 132කින් වැඩි වෙනවලු 80000කට ගත් ඉඩමක අවුරුදු 2කට පසු මේ වටිනාකම කොච්චරද කියලා අහන්නේ. ඒ කියන්නේ පුතේ දැන් ඉඩමක වටිනාකම 80000යි. අවුරුද්දකට 132කින් වැඩි වෙනවා. හරිද? එතකොට
ඕනනම් අපිට එක ක්‍රමයකින් හදන්න පුළුවන්. මේක නිකන් බැල් පොලි ගානක් විදිහට හදන්න පුළුවන්. ඕන පියවර දෙකකට හදන්න පුළුවන්. කෙටි ක්‍රමය තමයි පුතේ 80000. 80000 කියන එක වැඩි කරා 100ට 132. ඇයි ඒ? එතකොට ගන්න පුළුවන් වර්ෂ අවසානයේ වැඩි වෙන මුදලක් එකතු වෙලා ගන්න මෙයාට ගන්න පුළුවන්. අවුරුද්දකට. අවුරුදු දෙකකට නම් ආයෙ වැඩි කරා නම් 100ට 132 එන්නේ. දැන් ගන්න පුළුවන් පුතේ මුළු ගාන. මේ විදිහට හදන්නත් පුළුවන්. එහෙම නැත්තම් 80000ට 132ක් බලලා ඒක 80000ට එකතු කරලා ඒ විදිහට ගාන හදන්නත් පුළුවන්. නැත්තම් මේ විදිහට හදලා උත්තරයක් ගන්නත් පුළුවන් වෙනවා. හරි. ඊට පස්සේ 6 වෙනි ගාන. 6 වෙනි ගාන. 6 වෙනි ගාන කියන සවිධි චතුස්තරාකාර ධාතු කැටයක පැතිවල 1 2 3 4 කියන ලකුණු කරලා තියෙනවා. හරිද? 1 2 3 4 කියන ලකුණු කරලා තියෙනවා. මේ කියන මේ කැටේ දෙවරක් දැමුව විට වාර දෙකේදීම ප්‍රථමක සංඛ්‍යා ලැබෙයි. මෙහෙමයි පුතේ. දැන් මේ කෙටි ප්‍රශ්නයක් නේ. හරිද? කෙටි ප්‍රශ්නයක්නේ. අපිට ලක්ෂ ප්‍රස්තාරන් ඉන්න බෑනේ. දැන් මේක අනිවාර්යයෙන්ම උගරණ සම්භාවිතාව ගණනක් කියලා හිතෙන්න ඕන. මොකද මොකක් කර දෙයක් සිදුවීම. සිදුවීමේ නැත්තම් මොකක් කර සිද්ධියක් සිදුවීමේ විය හැකියාව. හරිද? ඕකන සම්භාවිතාව කියලා කියන්නේ. එතකොට මේක කියනවා වාර දෙකේදී ප්‍රථමක සංඛ්‍යා ලැබෙයි. ලක්ෂ ප්‍රස්තාරයෙන් හදන්න යනවා මේක මොකද්ද? මේ ගන්න. කෙටි ප්‍රශ්නයක්. එතකොට කොහොමද කෙටි ප්‍රශ්නයක් කරන්නේ? කෙටි ප්‍රශ්නයක් කරන්නේ මෙහෙම. රුක්සට හරිම ලේසි. අතු දෙක දාගත්තා. මොකද්ද? පළවෙනි වර දෙවෙනි වර. හරිද? මේක කියන්නේ මොකද්ද? ප්‍රථමක සංඛ්‍යා ලැබීමනේ. ඉතින් අපි ගන්නවා ප්‍රථමක සංඛ්‍යා ලැබීම නොලැබීම. ලැබීම නොලැබීම. ප්‍රථමක සංඛ්‍යා ලැබීම නොලැබීම. දැන් 4න් 1 2 3 4 කියන සංඛ්‍යා 4න් ප්‍රථමක සංඛ්‍යා මොනවද? ප්‍රථමක සංඛ්‍යා කියන්නේ පුතේ සාධක දෙකක් පමණක් තියෙන සංඛ්‍යා. 1 නෑ. 2 හරි 3 හරි 4 නෑ. එහෙනම් අපිට 2යි 3යි. එහෙනම් ප්‍රථමක සංඛ්‍යා ලැබීමේ සම්භාවිතාව කීයද? ලැබීම 4න් 2යි. නොලැබීමත් 4න් 2යි. ඔය විදිහට දාගන්න. හරිද? ඔය විදිහට දාගන්න. දාගෙන අපෙන් අහන්නේ මොකද්ද? වාර දෙකේදීම ප්‍රථමක සංඛ්‍යා ලැබීම. ලැබීම. මේ ප්‍රථම සංඛ්‍යා ලැබීම වාර දෙකේ. එහෙනම් අතු දෙකියද්දි මොකද වෙන්නේ? අතු දෙකියද්දි ගුණ වෙනවා. 4න් 2 වැඩි කිරීම 4න් 2. එහෙනම් උත්තරේ එනවා අපිට. සුළු කරන්න. සුළු කරන්න. පුතේ මතක තියාගන්න ගුණ කිරීමක් තියෙනවා නම් හරියට ලබේ සුළු කරන්න පුළුවන්. ඕනනම් මෙයාගේ හරියට මෙයාගේ ලබේ සුළු කරන්න පුළුවන්. මෙහෙම සුළු කරන්න පුළුවන් නැත්නම් මෙහෙම සුළු කරන්න පුළුවන්. කැමති විදිහට සුළු කරන්න. දැන් ගුණ කිරීමන්න තියෙන හරියට හරිය ගුණ කරන් ලබේට ලබේ ගුණ කරන්න. 4න් 1 කියලා උත්තරේ ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ 7 වෙනි ගාන. 7 වෙනි ගාන කියන්නේ මේ වගේ සුළු කිරීමක් තියෙන්නේ. හරිද? භාග සංඛ්‍යාවක් තියෙන්නේ. බීජීය භාග සුළු කිරීමක් තියෙන මේ විදිහට. බලන්න. A වර්ග ඍණ B වර්ග බෙදී 2a එකියට බෙදී. දැන් මෙයාගේ ප්‍රශ්නයක් නැහැ අපිට. හරිද? මේ වගේ ගාණක් තිබ්බට පස්සේ මෙයාගේ ගැටලුවක් නැහැනේ. ගැටලුව තියෙන්නේ මෙයාගේ. ඇයි අපි දන්නවා මෙයාව සුළු කරන විදිය. කොහොමද සුළු කරන්නේ මෙයා? වර්ග දෙක අන්තරයෙන් සුළු කරන්න පුතේ කොහොමද? පළමු පදයේ වර්ග ඍණ දෙවෙනි පදයේ වර්ගය. එහෙනම් a ඍණ b a ධන b. එහෙනම් මම ලියනවා 2a බෙදීම a ඍණ b a ධන b කියලා. ධන b ඍණ a. දැන් බලන්න පොදු හරයක් ගන්න තියෙන දැන් භාග දෙකක් එකතු කරන්න හරි අඩු කරන්න හරි තියනවා නම් පුතේ අනිවාර්යෙන් පොදු හරයක් ගන්න වෙනවා. හරිද? දැන් මෙතන තියෙන්නේ a ඍණ b මෙතන තියෙන්නේ b ඍණ a. ඉතින් අපිට හදාගන්න බැයිද මෙයා a ඍණ b බවට? හදාගන්න පුළුවන්. බලන්න පුතේ මෙහෙම එක වගේ තිබ්බොත් එහෙම මෙයාව මේ තියෙන සංඛ්‍යාව මෙයා බවට පත් කරගන්න පුළුවන්ද කියලා. පත් කරගන්න පුළුවන් නේ කොහොමද පත් කරගන්නේ? මෙයාගේ බලන්න මෙයාගේ ධන a තියෙන්නේ මෙයාගේ ඍණ a. මෙයාගේ ඍණ b තියෙන්නේ මෙයාගේ ධන b තියෙන්නේ. ඒ කියන්නේ පුතේ ලකුණු මාරු වෙලා විතරයි. ලකුණු මාරු වෙලා විතරක් තියෙනවා නම් ඍණ ලකුණක් එළියට ගන්න. ඍණ ලකුණක් එළියට ගන්නවා කියලා කියන පුතේ මෙතන ලකුණ ඍණ වෙනවා.
ඍණ ලකුණක් එළියට ගද්දී මේක සුපුරුදු විදිහට මෙයා විදිහට මාරු වෙලා එනවා. ඔය ಗುಣ කරලා බලන්න. ඍණ A ඍණ ධන B. ඔය මේ වගේ ප්‍රකාශන දෙකක් තියෙද්දී මේ ප්‍රකාශයෙන් වෙනස් වෙන්නේ ලකුණු මාරු වෙලා විතරයි නේද? ඍණ ලකුණක් එළියට ගන්න. ඍණ ලකුණක් එළියට ගත්තොත් එහෙම මේ මෙතෙන්ට ධන තියෙන දැන ඍණ එක දාන්න පුළුවන් අපිට. දාලා මේ විදිහට ලියන්න. හරි. දැන් පොදු හරය ගන්න. පොදු හරය කවුද? A ඍණ B A ධන B. මේ පොදු හරයෙන් මෙයා සුළු කරන්න. ඒ කියන්නේ මේ පොදු හරයෙන් මෙයා බෙදන්න. උත්තරේ 1යි. 1 වැඩි කරනවා 2යි එකෙන් 2යි. මෙයාගෙන් මෙයා බෙදන්න උත්තරේ A ධන B. A ධන B එකෙන් වැඩි කරොත් A ධන B ම තමයි. හරි. දැන් ඇයි මම මේක වරහන් ඇතුලේ ලිව්වේ? වරහන් ඇතුලේ ලිව්වේ පුතේ එක පදයක් නෙමෙයි තියෙන්නේ. A ධන B කියලා කියන්නේ A ධන B කියලා කියන්නේ පද දෙකක්. අනිත් එක මෙතන අඩු කිරීමක් තියෙනවා. අනිවාර්යයෙන්ම ලියන්න ඕන වරහන් ඇතුලේ. 2යි A ඍණ A ඍණයි ධනයි ඍණ B A ඍණ B A ධන B 2යි A ගෙන් A අඩු කරොත් A ඍණ B A ඍණ B A ධන B A ඍණ B ට A ඍණ B සුළු වෙලා යනවා උත්තරේ එනවා 1යට A ධන B කියලා මේ විදියට. හරි පුතේ බලන්න ඊළඟ ගාන මේක කියනවා ABCD සමසමස්තයක්ලු මේ DCGFE කියලා කියන්නේ පංචාශ්‍රයක් කියලා කියනවා. හරිද? එතකොට ABCD සමසමස්තයක් මේක පංචාශ්‍රයක් කියලා කියන පුතේ පංචාශ්‍රයක් නම් අපි දැනගෙන ඉන්න ඕන. මෙයාගේ අභ්‍යන්තර කෝණවල එකතුව කීයද කියලා. හරිද බලන්න. දැන් ඕනම් මේ වගේ චතුරස්‍රයක් ඕනම් මේ වගේ දුන්නොත් පංචාශ්‍රයක් වෙන්න පුළුවන්. පාද කීය වුණත් අපිට වැඩක් නැහැ. මේකේ ත්‍රිකෝණ කීයක් හදන්න. ඒ කියන්නේ පුතේ එකම ලක්ෂයක් අරගෙන මේ එකම ලක්ෂයෙන් ත්‍රිකෝණ කීයක් අඳින්න පුළුවන්ද බලන්න. ඔන්න. එකක් අඳින්න පුළුවන්. 2යි 3යි. හරිද? ත්‍රිකෝණ 3යි අඳින්න පුළුවන්. ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ එකතුව කීයද? 180. එන 180 3න්නේ පුතේ. එන 180 3ක් කියලා කියන්නේ කීයද? 180 3ක් කියලා කියන පුතේ 540. එහෙනම් මෙයාගේ අභ්‍යන්තර කෝණ එකතුව 540යි. හරිද? කෝණ කීයක් තියෙනවද? 1යි 2යි 3යි 4යි 5යි. එතන මේ කෝණ පහ සමාන වෙනවා. ඇයි ඒ? තවදි පංචාශ්‍රයක් නේ. එහෙනම් 540 බෙදන්න 5න්. එහෙනම් අපිට උත්තරයක් එනවා 108යි කියලා. එහෙනම් පුතේ මේ කෝණ කීයක් වෙනවද? මේ කෝණයගේ කීයක් වෙනවද? 108යි. අපි දන්නවා මෙයා සමදර්ශයක් නම් මේ කෝණය 90යි. එහෙනම් මේ x කෝණය කියන්නේ එහෙනම් මොකද කරන්න තියෙන්නේ? 360න් අඩු කරන්න තියෙන්නේ 360න් අඩු කරා නම් හරි මේ දෙක එකතු 108යි 90 එකතු 360න් අඩු කරමු 108යි 90යි 198යි. එහෙනම් උත්තරයක් ගන්න පුළුවන් වෙනවා මෙතනින්. කීයක් කියලාද? 162 කියලා ගන්න පුළුවන්. ඇයි මේ x ලගේ 162 කියලා ගන්න පුළුවන්. හේතුව මේ මොකද ලක්ෂයක් වටා කෝණ එකතු කීයක් වෙනවද? 360ක් වෙනවා. මේක 108යි මේක 90යි. එහෙනම් මේකේ කෝණයගේ 162ක් කියලා ගන්න පුළුවන් එකක් හරි. ඊළඟට කියනවා මිනිස් දින ගැටලුවක් තියෙන්නේ. මේකේ කියනවා මිනිසුන් 10ක් දින 15කදී නිම කරන වැඩක් දින 6කදී නිම කළ යුතු නම් වැඩිපුර කී දෙනෙක් වැඩට ගත යුතුද කියලා අහනවා. අපි දන්නවා වැඩ ප්‍රමාණය සමාන වෙනවා මිනිසුන් ගාන වැඩි කිරීම දින ගාන මිනිසුන් ගාන 10යි දින ගාන 15යි. එහෙනම් මිනිස් දින කීයද? මිනිස් දින 150. හරිද? ඊට පස්සේ කියනවා මේ වැඩ ප්‍රමාණයම අපිට ඕන දින 6කදී නිම කරන්න. එහෙනම් වැඩ ප්‍රමාණය කීයද? මිනිස් දින 150යි. වැඩ ප්‍රමාණය සමානයි. මිනිසුන් ගාන කීයද? මිනිසුන් ගාන 6යි. දින ගාන අපි දන්නේ නැහැ. නෑ මේක අහන්න පුතේ වැඩිපුර කී දෙනෙක් වැඩ ගන්න ඕන කියලා දැන්. දැන් මේක දින 6කදී වැඩ කරන්න තියෙන. එහෙනම් දින ගාන 6යි මිනිසුන් ගාන දන්නේ නැහැ. මිනිසුන් ගානට මම x කියලා දානවා. හරිද? මිනිසුන් ගාන x කියලා දානවා. මොකද්ද මේ කියන්නේ? දින 6කදී මට මේ වැඩේ නිම කරලා ඉවර කරන්න. ඒ කියන්නේ මේ දින 6ක් ඇතුළත වැඩ ඉවර කරගන්න ඕන මට. එතකොට වැඩ ප්‍රමාණය සමානයි මිනිසුන් ගාන වැඩි කිරීම දින ගානනේ. එතකොට මේ තමයි දින. x කියලා කියන්නේ මිනිසුන්.
එහෙනම් අපිට මිනිසුන් ගන්න තමයි ඕන. එහෙනම් මේක 150 සමානයි 6x දෙපැත්තම 6න් බෙදන්න මාන උත්තරයක් ගන්න පුළුවන් වෙනවා 25යි කියලා. එතකොට වැඩිපුර කී දෙනෙක් අපි වැඩ ගන්න ඕනද කියලා දහන්නේ. කලින් කීයක් වැඩ ගත්තද? කලින් මිනිසුන් 10ක් වැඩ කරා. කලින් මිනිසුන් 10ක් වැඩ කරා. එහෙනම් තව 15ක් අපි වැඩ ගන්න ඕනේ. කලින් මිනිසුන් 10ක් වැඩ කරා. තව 15ක් අපි වැඩ ගන්න ඕනේ. ඊට පස්සේ කියනවා මේ චේතන ලක්ෂ්‍ය කණ්ණාංක ලබා ගන්න කියලා කියනවා. හරි. මතක තියාගන්න පුතේ සරල රේඛා දෙකක් දීලා තියෙනවා. ඒ සරල රේඛා දෙකේ චේතන ලක්ෂ්‍ය කණ්ණාංක අපෙන් අහලා තියෙනවා. කොහොමද චේතන ලක්ෂ්‍ය කණ්ණාංක ගන්නෙ? චේතන ලක්ෂ්‍ය කණ්ණාංක ගන්න පුතේ මතක තියාගන්න. ඒ සරල රේඛා දෙක සමගාමී සමීකරණයක් ආකාරයෙන් විසඳලා තමයි අපිට ගන්න පුළුවන් වෙනවා මේ සරල රේඛා දෙකේ චේතන ලක්ෂ්‍ය කණ්ණාංක. හරි. මම ඉස්සෙල්ලාම y පදයි x පදයි එක පැත්තකට අරන් සමීකරණ දෙක හදනවා. කොහොමද? ඔන්න බලන්න. මම මෙයාව ලියනවා y පදයි x පදයි එක පැත්තකට. y ඍණ 2x මේ පැත්තට ගත්තොත් y ධන 2x සමානයි 1 පළවෙනි සමීකරණ. මේක ඒකේ විදිහම තමයි. x ඍණ y සමානයි 8යි. එහෙනම් පුතේ තේරෙනවා මෙයාගේ ඉස්සරහ තියෙන සංගුණකය මෙයාගේ ඉස්සරහ තියෙන සංගුණකය සමානයි. දැන් සංගුණක සමානයි ලකුණු මෙයාගේ ධන මෙයාගේ ඍණ ලකුණු ප්‍රතිවිරුද්ධයි. මතක තියාගන්න පුතේ අංක 1 සංගුණක සමාන කරගන්න ඕනේ. ලකුණු ප්‍රතිවිරුද්ධයි නම් මොකද කරන්නේ? ලකුණු සමාන නම් අඩු කරනවා ලකුණු ප්‍රතිවිරුද්ධ නම් එකතු කරනවා. 1ට 2 එකතු කරනවා. 1ට 2 එකතු කරොත් y ධන 2x ධන x ඍණ y සමාන වෙනවා 8යි 9. එහෙනම් ධන y ට ඍණ y සුළු වෙලා යනවා 2x 3x 9යි 3න් බෙදන්න එහෙනම් x සමානයි 3යි කියලා උත්තරයක් ගන්න පුළුවන් වෙනවා. මේකට ආදේශයක් දාන්න අංක 2ට x ඍණ y සමානයි 8යිනේ. එහෙනම් x ට 3යි නම් ඍණ y කීයද කියලා බලමු. ඍණ y මේ පැත්තට දාන්න. එතකොට 3 ඍණ 8 සමානයි y වෙනවා. y සමානයි ඍණ 5යි කියලා අපිට උත්තරයක් ගන්න පුළුවන් වෙනවා මේ විදිහට. එතකොට පුතේ මම හිතනවා මම අද කරපු මේ කිටි ප්‍රශ්න ටික ඔයගලන්ට 100%ක් තේරුණා කියලා මොනවාරි ප්‍රශ්නයක් තියෙනවා පුතේ පල්ලෙය කමෙන්ට් බොක්ස් එකේ දින අතුලත් කරන්න. මේ වගේම නැවත අනුමාන කිටි ප්‍රශ්න ටිකක් අරගෙන මම එන්නම්. මේ වගේම නැවත අනිවාර්ය පාඩමින් හමුවෙන බලාපොරොත්තු වෙන මම සමගන්නවා පුතේ. ස්තුතියි.